මේ කුප්පියේදී අපි කතා කරන්න යන්නේ මවුත් එක ගැන. මවුත් එක අපි පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන් වැඩ දෙකකට එකක් කන්න සහ අනිත් එක කතා කරන්න. අපේ මවුත් එක ගත්තාම ලිප්ස් වල ඉඳලා පිටිපස්සේ තියෙන පැලටෝග්ලොසල් ආර්ච් එක අන්න ඒ දක්වා දික් වෙනවා. ඒතර මේ තියෙන අපේ ලිප්ස් වල ඉඳලා මෙන්න මේ පිටිපස්සේ තියෙන පැලටෝග්ලොසල් ආර්ච් එක දක්වා ප්‍රදේශයට තමයි අපි කියන්නේ මවුත් එක කියලා. අපේ මවුත් එක ආවරණය වෙලා තියෙන්නේ ඉස්සරහින් ලිප්ස් තියෙනවා, වටේට තියෙනවා චීක්ස්. අපි ගත්තොත් අපි ඕරල් කැවිටි එක අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මෙන්න මේ ඩෙන්ටල් ආර්ච් එකට ඉස්සරහින් තියෙන ප්‍රදේශය සහ ඩෙන්ටල් ආර්ච් එකට ඇතුලෙන් තියෙන ප්‍රදේශය. ඩෙන්ටල් ආර්ච් එකට එළියෙන් තියෙන ප්‍රදේශයට අපි කියනවා, ඒ කියන්නේ මේ පිච් එකේ විදිහට කොළ පාට කරලා තියෙන ප්‍රදේශයට අපි කියනවා vestibule of the mouth කියලා. ඒ වගේම ඩෙන්ටල් ආර්ච් එක ඇතුලෙන්, ඒ කියන්නේ එයාට පිටිපස්සෙන් මෙන්න මේ ඇතුලේ තියෙන කොටසට අපි කියනවා ඕරල් කැවිටි ප්‍රොපර් කියලා. එතකොට අපි ගත්තොත් වෙස්ටිබියුල් එක අපිට තවත් මේ විදිහට ඉතා පැහැදිලිව පෙන්වන්න පුළුවන්. ඇන්ටීරියලි තියෙනවා ලිප්ස්, ලැටරලි තියෙනවා චීක්ස්, පොස්ටීරියලි සහ මීඩියලි අපිට ටීත් සහ ගම් බලා ගන්න පුළුවන්. සරල වශයෙන්ම ඩෙන්ටල් ආර්ච් එකට ඉස්සරහින් තියෙන ප්‍රදේශයට අපි කියනවා vestibule of the oral cavity. ඩෙන්ටල් ආර්ච් එක ඇතුලේ එහෙමත් නැත්නම් යාළගේ පිටිපස්සේ තියෙන ප්‍රදේශයට අපි කිව්වා oral cavity proper කියලා. අපි ගත්තොත් අපේ oral cavity එකේ floor එක හැදිලා තියෙන්නේ mylohyoid muscle එකෙන්. ඒ වගේම roof එක හැදිලා තියෙන්නේ hard palate එක මගින්. ඊළඟට අපි ගත්තොත් මේ අපේ mouth එකේ floor එකෙන් ඉතාමත්ම වැදගත් structure එකක් එනවා. ඒ තමයි අපේ tongue එක. tongue එක මගින් තමයි අපේ oral cavity එකේ වැඩිම ඉඩ ප්‍රමාණයක් අත්පත් කරගන්නේ. අපි lips ගැන පොඩ්ඩක් කතා කරොත් මේ තියෙන මිනිස්සෙක්ගේ lip එකක්. lip එකේ අපි ගත්තොත් මෙන්න මේ තියෙන red margin එක. මේක red margin වෙන්න හේතුව තමයි ඉතාමත්ම අධික ඒ වගේම ඒ කියන්නේ ගොඩක් හැමට close වෙන විදිහට තමයි capillaries තියෙන්නේ. ඒ වගේම rich capillary supply එකක් තියෙනවා. ඒ නිසා තමයි red margin එක මේ විදිහට මේ වර්ණය අරගෙන තියෙන්නේ. ඒ වගේම ඉතාමත්ම sensitive. අපේ lips වල මේ red margin එක ගොඩක් sensitive. ඒ නිසා මේ cerebral cortex එකේ ඉතාමත්ම large area එකක් වෙන් වෙලා තියෙනවා lips වල red margin එක සඳහා. ඒ වගේම අපි ගත්තොත් lip එක compose වෙනවා skin එකෙන්. ඒ වගේම මෙන්න මේ lip එක වටේට තියෙන orbicularis oris උත් අපිට පුළුවන් lip එකේ කොටසක් විදිහට ගන්න. skin එකෙන් superficial fascia වලින් orbicularis oris අපි දන්නවා අපේ කට වටේට තියෙනවා muscle එකක්. ඒක තමයි orbicularis oris කියලා කියන්නේ. සහ mucosa එකක්. අපි ගත්තොත් lip එකට ඇතුල් පැත්තෙන් lip එක උස්සලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් mucosa එකක් තියෙනවා. ඒ වගේම mucous membrane එකක් තියෙනවා. ඊට ඇතුළතින් අපිට submucosa එකක් බලා ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම මේ oral cavity එක සාමාන්‍යයෙන් සමස්ත oral cavity එක ආවරණය වෙලා පවතින්නේ mucous membrane එකකින්. අපි cheeks වල ඇතුල් පැත්ත බැලුවොත් ඒත් ආවරණේ cheeks වල ඇතුල් පැත්ත, ඊළඟට lip එක උඩට හරවලා ඇතුල් පැත්ත බැලුවොත්, ඊළඟට tongue එකේ dorsum එක, මේ හැම තැනකම අපිට පේනවා අපේ සම්පූර්ණ mouth එකම ආවරණය වෙලා තියෙනවා ඇතුල් පැත්තෙන් mucous membrane එකකින්. ඒතර mucous membrane එක අපි ගත්තොත් එහෙම ඒක line වෙලා තියෙනවා epithelium එකකින්. සාමාන්‍යයෙන් අපි මුළු oral cavity එකම line වෙලා තියෙන්නේ stratified squamous epithelium එකකින්. ඔය stratified squamous epithelium එක සමහර තැන්වල keratinize වෙලා තියෙන්න පුළුවන්, සමහර තැන්වල keratinize නොවි තියෙන්න පුළුවන්. අපි බැලුවොත් එහෙම keratinize වෙලා තියෙන ප්‍රදේශය මොකක්ද කියලා අපේ gums. මෙන්න මේ gums keratinize වෙච්ච stratified squamous epithelium එකක් තියෙන්නේ. ඒ වගේම අපේ hard palate එක වගේම dorsum of the tongue එකේ අපිට බලා ගන්න පුළුවන් keratinized stratified squamous epithelium එකක්. සමස්තයක් වශයෙන් අපේ oral cavity එකේ අනෙක් ප්‍රදේශවල අපිට දකින්න ලැබෙන්නේ නිකන් stratified squamous epithelium එකක් විතරයි, keratinize වෙලා නැහැ. අපි ගත්තොත් එහෙම අපේ oral cavity එකේ cheek එකේ ඇතුල් පැත්තේ mucous membrane එක penetrate කරගෙන duct එකක් ඇතුල් වෙනවා oral cavity එකට. ඒකට අපි කියනවා parotid duct එක කියලා. ඒතර අපි පොඩ්ඩක් මතක් කරොත් parotid duct එක open වෙන්නේ අපේ උඩ හනුවේ, ඒ කියන්නේ upper second molar tooth එකට තමයි open වෙන්නේ parotid duct එක. මෙන්න මේ විදිහට. ඒ වගේම තවත් mucus glands තියෙනවා. අපේ lip එක ආශ්‍රිතව තියෙනවා labial glands. mucus glands මේවා open වෙනවා. labial glands සහ buccal glands mucous membrane එක පසාරු කරගෙන ඇවිල්ලා open වෙනවා vestibule of the mouth එකට. පොඩ්ඩක් අපි nerve supply ගැන මතක් කරගෙන ගියොත් එහෙම
මියකස් මෙම්බ්‍රේන් එකට. මම දැන් මේ කතා කරන්න යන්නේ චීක් එකේ සහ ලිප්ස් වල මියකස් මෙම්බ්‍රේන් එකට. ගොඩාක් වෙලාවට සප්ලයි කරන්නේ මැන්ඩිබියුලර් නර්ව් එකෙන් දෙන බ්‍රාන්ච් එකක් බක්කල් නර්ව් එක කියලා. බක්කල් නර්ව් එක මගින් තමයි සප්ලයි කරන්නේ යාළගේ මියකස් මෙම්බ්‍රේන් එකට. ඊට අමතරව සුපීරියර් ඇල්වියෝලර් නර්ව් එකෙන් සහ ඉන්ෆ්‍රාඔබිටල් නර්ව් එකෙන් පොඩි කන්ට්‍රිබියුෂන් එකක් තියෙනවා. අපේ ලිප්ස් ගත්තොත් එහෙම අපේ ලිප්ස් වල මෙන්න මේ රෙඩ් මාජින් එකේ අපර් ලිප් එකට ගොඩක් වෙලාවට සප්ලයි කරන්නේ ඉන්ෆ්‍රාඔබිටල් නර්ව් එක මගින්. ඒ වගේම ලෝවර් ලිප් එකට ගොඩක් වෙලාවට සප්ලයි කරන්නේ ඉන්ෆීරියර් ඇල්වියෝලාර් නර්ව් එක මගින්. මේවා මැක්සිලරි නර්ව් එකේ බ්‍රාන්ච් එකක්. අපි ගත්තොත් එහෙම ලිප් එකට උඩින් මට කියන්න බැරි වුණා ලිප් එකට උඩින් මෙන්න මෙතන තියෙනවා පොඩි රිජ් එකක්. මේකට අපි කියනවා ෆිල්ට්‍රම් එක කියලා. ඇත්තට මේ රිජ් එකක් කියනවට වඩා ඒක vertical groove එකක්. නහය දක්වා යන ඒකට අපි කියනවා ෆිල්ට්‍රම් එක කියලා. ඊළඟට අපි පොඩ්ඩක් කතා කරමු ගම්ස් ගැන. ගම්ස් කියලා කියන්නේ මෙන්න මේ රෝස පාට වෙලා තියෙන ප්‍රදේශය. මේක තමයි අපි කියන්නේ ගම් එක කියලා. අපි ගත්තොත් එහෙම මේ ගම් එක attach වෙලා තියෙන්නේ alveolar bone එකේ periosteum එකත් එක්ක. මේ තියෙන්නේ alveolar bone එක. alveolar bone එක ඇතුලේ තියෙන pockets ඇතුලේ තමයි අපේ දත් පිහිටලා තියෙන්නේ. එතකොට මේ alveolar bone එක වට කරගෙන ඇල්වියෝලා බෝන් එකේ පෙරියොස්ටියම් එකත් එක්ක තදින් බැඳිලා පවතිනවා මම මේ කතා කරන ගම් එක. ඒතර ගම් එකක් කියලා මොකක්ද ඇත්තටම මේකේ තියෙන්නේ? මේක ඇත්තටම කිව්වොත් dense vascular fibrous tissue එකක්. හරිද? dense vascular fibrous tissue එකක්. මේක ආවරණය වෙලා පවතිනවා epithelium එකකින්. මම මතක් කරොත් එහෙනම් මොකක්ද epithelium එක කියලා? keratinized stratified squamous epithelium එකක් තමයි තියෙන්නේ. අපි ගත්තොත් එහෙම ගම් එක සාමාන්‍යයෙන් අපි ඉස්සරහට කතා කරමු ටීත් එක ගැන. ටීත් එකේ නෙක් එක දක්වා වට කරගෙන පවතිනවා ගම් එක මගින්. එතකොට අපි ගත්තොත් අපේ අපර් ජෝ එකේ ගම් එකට බ්ලඩ් සප්ලයි නර්ව් සප්ලයි කරන්නේ සුපීරියර් ඇල්වියෝලර් නර්ව් එක, ග්‍රේටර් පැලටයින් නර්ව් එක, නේසෝ පැලටයින් නර්ව් එක. මේ තුන්දෙනාම මැක්සිලරි නර්ව් එකේ බ්‍රාන්චස්. එතකොට මම ආයෙ මතක් කරන්නම් උඩහනුවේ ගම් එකට සප්ලයි කරන්නේ සුපීරියර් ඇල්වියෝලර් නර්ව් එක, නේසෝ පැලටයින් නර්ව් එක, ග්‍රේටර් පැලටයින් නර්ව් එක. ඒ වගේම අපි ගත්තොත් අපේ ලෝවර් ගම් එකට සප්ලයි කරන්නේ ඒ විදිහටම නර්ව්ස් තුනක්. ඉන්ෆීරියර් ඇල්වියෝලර් නර්ව් එක, බක්කල් නර්ව් එක සහ ලින්ගුවල් නර්ව් එක. මේවා මැන්ඩිබියුලර් නර්ව් එකේ බ්‍රාන්චස් විදිහට ගන්න පුළුවන්. ඊළඟට අපි ටීත් ගැන කතා කරොත් එහෙම අපි ගත්තොත් මේ තියෙන්නේ අපේ එක ටූත් එක්ක පින්තූරයක්. එතකොට මේ ටූත් එකේ අපිට පේනවා දුඹුරු පාටින් මෙන්න මේ මැද තියෙන දතේ වැඩි කොටසක් අත්පත් කරගෙන තියෙන කොටසට අපි කියනවා දතේ ඩෙන්ටින් එක කියලා. මෙන්න මේ ඩෙන්ටින් එක ගත්තොත් එහෙම ඩෙන්ටින් එක ඇතුලේ තියෙනවා කුහරයක්. මෙන්න මේකට අපි කියනවා පල්ප් කැවිටි එක කියලා. පල්ප් කැවිටි එක ඇතුළට තමයි ඔක්කොම blood vessels, nerves, lymphatics, veins ගමන් කරන්නේ. අපි ගත්තොත් අපේ දතක් ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. oral cavity එකේ අපිට පෙනෙන ප්‍රදේශයට අපි කියනවා crown of the tooth කියලා. ඒ වගේම අපිට දතේ පේන්නේ නැති කොටසක් තියෙනවා. ගම් එක ඇතුලේ තියෙන කොටසක්. මේකට අපි කියනවා root of the tooth කියලා. ඔය crown එකයි root එකයි අතර තියෙන ප්‍රදේශයට අපි කියනවා මෙන්න මේකට neck of the tooth කියලා. ඒතකොට crown එක තියෙනවා, neck එක තියෙනවා, root එක තියෙනවා. ඔය crown එකේදී ඩෙන්ටින් එකට පිටිපස්සෙන් තියෙන පිටතින් තියෙන මෙන්න මේ ටිෂුව එකට අපි කියනවා enamel of the tooth කියලා. දැන් enamel එක කියලා කියන්නේ අපේ ඇඟේ තියෙන hardestම ටිෂුව එක කියලා කියනවා. ඒ වගේම root එකේදී ඩෙන්ටින් එකට පිටතින් තියෙන මෙන්න මේ සුදු පාට ප්‍රදේශයට ඩෙන්ටින් එකට පිටතින් යාලා පෙන්눔 කරලා තියෙන මෙන්න මේ සුදු පාට ප්‍රදේශයට අපි කියනවා cement of the tooth කියලා. එතකොට සිමෙන්ට් එක ගත්තාම ඒකත් අපේ ඇඟේ තියෙන කැල්සිෆයි වෙච්ච ටිෂු එකක්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපේ දත පිහිටලා තියෙන්නේ මෙන්න මේ වගේ අර අපි කතා කරපු ඇල්වියෝලර් බෝන් එකේ පොකට් එකක් ඇතුලේ. එතකොට මේ දත මෙන්න මේ පොකට් එකත් එක්ක බැඳලා තියාගෙන ඉන්නේ පෙරිඔඩොන්ටල් ලිගමන්ට්ස් මගින්. පොඩ්ඩක් අපි මතක් කරොත් එහෙම අපි දන්නවා අපේ ජීවිත කාලය තුල වාර දෙකකට දත් වෙනවා. එකක් තමයි කිරි දත්, අපි කියනවා deciduous teeth කියලා. ඊට අමතර වෙනවා ස්ථිර දත්, අපි කියනවා permanent teeth කියලා.
ස්ථිර දත් ගැන කතා කරොත් permanent teeth ගැන කතා කරොත් අපි දන්නවා teeth 32ක් තියෙනවා සමස්තයක් විදිහට. අපි එක හනුවක් අරගෙන ඒකේ midline එකෙන් එක භාගයක් ගැන කතා කරොත් ඒකේ අපිට බලා ගන්න පුළුවන් incisors දෙකක් තියෙනවා. incisors කියන්නේ කෘන්තක දත්. ඒ වගේම canine දත් එකක් තියෙනවා. premolar teeth දෙකක් තියෙනවා. molar teeth තුනක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ incisors අපිට වැදගත් වෙන්නේ bite කරන්න. ඒ වගේම cut කරන්න. යම් කිසි කෑමක් කපන්න තමයි අපිට incisors වැදගත් වෙන්නේ. incisors දෙකක් තියෙනවා. ඊට පස්සේ canine කියලා කියන්නේ රදනක දත්. රදනක දත් වැදගත් වෙන්නේ ඉරන්න for tearing. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම premolar දත් දෙකක් තියෙනවා. premolar දත් වලින් සහ molar දත් වලින් ප්‍රධාන වශයෙන් අපි කරන්නේ කෑම අඹරන එක. අපි කියනවා grinding of the food. ඊළඟට අපි ගත්තොත් එහෙම කිරිදත් වලත් උඩහනුවේ එක භාගයක් අපි ගත්තොත් එහෙම එයාලගේ තියෙනවා incisors දෙකක්, ඒ වගේම canine එකක් සහ molar දෙකක් තමයි තියෙන්නේ. premolar දකින්න ලැබෙන්නේ නැහැ. අපි ගත්තොත් දත්වල nerve supply එක පේනවා ඇති enamel එකට, cement එකට, dentin එකේ වැඩි හරියකට directly කියලා blood supply එකක් හම්බෙන්නේ නැහැ. මෙන්න මේ pulp cavity එක ඇතුළට තමයි එන්නේ. ඊළඟට අපි nerve supply එක ගැන කතා කරොත් ගොඩක් වෙලාවට ඒත් dentin එකට, enamel එකට, cement එකට innervation එකක් ලැබෙන්නේ නැහැ. upper teeth වලට සාමාන්‍යයෙන් ඇතුල් වෙන්නේ superior alveolar nerve එක. lower jaw එකේ අපි ගත්තොත් එහෙම premolar molar teeth වලටයි ඇතුල් වෙන්නේ inferior alveolar nerve එකේ main trunk එක. එයාගෙන් එනවා පොඩි branch එකක් terminal incisor branch කියලා. එයාලා මගින් තමයි lower jaw එකේ අපි ගත්තොත් canines වලට සහ incisors වලට supply කරන්නේ. බලමු අපි hard palate එක ගැන. අපි දන්නවා hard palate එක කියලා කියන්නේ අපේ oral cavity එකේ roof එක හැදලා තියෙන hard palate එකෙන්. ඒ වගේම අපේ nasal cavity එක oral cavity එකෙන් වෙන් කරලා තියෙන කොටස තමයි මෙන්න මේ hard palate එක. hard palate එකෙන් පිටිපස්සට මේ යන්නේ soft palate එක. ඒක ගැන අපි ඊළඟට කතා කරමු. hard palate එක ගැන කතා කරනකොට අපේ hard palate එක මේ තියෙන අපේ hard palate එක හැදිලා තියෙන්නේ ප්‍රධාන bones දෙකකින්. මෙන්න මේ තියෙන්නේ maxilla එකේ කොටසක්, මේ තියෙන්නේ palatine bone එකේ කොටසක්. මේ maxilla එකේ මේ කොටසට අපි කියනවා palatine process of the maxilla. මේ කොටසට අපි කියනවා horizontal plate of the palatine bone. එතකොට මෙයාලා එකිනෙක බැඳිලා තියෙන්නේ මෙන්න මේ විදිහට sutures වලින්. මේ suture එක තියෙන්නේ cross එකක් විදිහට. ඒ නිසා අපි මේකට cruciform suture එකක් කියලා කියනවා. එතකොට මේ තියෙන maxilla එකේ palatine processes දෙක, ඒ දෙන්න අතර තියෙන මෙන්න මේ suture එකට අපි කියනවා intermaxillary suture එක කියලා. මේ තියෙන්නේ horizontal plates of the palatine bone. ඒ දෙන්න අතර තියෙනවා suture එකක්. මේකට අපි කියනවා interpalatine suture එක කියලා. maxillary bone එකයි palatine bone එකයි අතර මෙන්න මේ හරහට යන suture එකට අපි කියනවා palatomaxillary suture එක කියලා. ඊළඟට hard palate එකේ තියෙනවා මෙන්න මෙතන fossa එකක්. මේකට අපි කියනවා incisive fossa එක කියලා. incisive fossa එකෙන් උඩට අපිට බලා ගන්න පුළුවන් incisive canal එක. incisive canal එක මගින් අපේ nasal cavity එක oral cavity එකත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන hard palate එකේ තවත් වැදගත් foramens දෙකක් තියෙනවා. පේනවා මේ අපේ last molar tooth එක. last molar tooth එකට medially තියෙනවා greater palatine foramen එක. greater palatine foramen එකට පිටිපස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ තියෙන්නේ lesser palatine foramen එක. මට කියන්න බැරි වුණා incisive canal එක ඇතුලෙන් ඉතාමත්ම වැදගත් structures දෙකක් යනවා. එකක් තමයි oral cavity එකේ ඉඳලා nasal cavity එක වෙතට යනවා greater palatine artery කියලා artery එකක්. ඒ වගේම nasal cavity එකේ ඉඳලා පල්ලෙහා oral cavity එකට ඇතුල් වෙනවා වැදගත් nerve එකක් nasopalatine nerve එක කියලා. එතකොට අපේ මේ incisive canal එක තියෙන්නේ Y shape එකට. Y shape එකට කියලා කියන්න හේතුව තමයි උඩට යන incisive canal එක ඊට පස්සේ දෙකට බෙදිලා තමයි යන්නේ. අපේ නහයේ left පැත්තටයි right පැත්තටයි. ඒ නිසා Y shape canal එකක් විදිහට තමයි මේ incisive fossa එක ඇතුලෙන් පටන් ගන්න incisive canal එක තියෙන්නේ. ඊළඟට අපි කතා කරොත් එහෙම mucous membrane එක ගැන. අපි hard palate එකේ mucous membrane එක ගැන කතා කරොත් මේ තියෙන අපේ hard palate එක, මෙතනින් පිටිපස්සේ තියෙන soft palate එක.
හાર્ඩ් පැලට් එක ගත්තොත් හાર્ඩ් පැලට් එකේ මෙන්න මේ ඇන්ටීරියර් මෝස්ට් පාර්ට් එකේ තියෙන මියුකස් මෙම්බ්‍රේන් එක ඉතාමත්ම තදින් හાર્ඩ් පැලට් එකට බැඳිලා පවතිනවා. ඒ බැඳිලා තියෙන ෆයිබර්ස් වලට අපි කියනවා මියුකස් මෙම්බ්‍රේන් එක හાર્ඩ් පැලට් එකත් එක්ක සම්බන්ධ කරන ෆයිබර්ස් වලට අපි කියනවා ෂාපේස් ෆයිබර්ස් කියලා. මෙන්න මේ ඇන්ටීරියර් ප්‍රදේශයේ ෂාපේස් ෆයිබර්ස් ගොඩක් තියෙනවා. ඒ නිසාම මොකද වෙලා තියෙන්නේ අපේ හાર્ඩ් පැලට් එකේ ඇන්ටීරියර් ප්‍රදේශයේ ඊටාම තදින් මියුකස් මෙම්බ්‍රේන් එක බැඳිලා තියෙනවා හાર્ඩ් පැලට් එකත් එක්ක. මේකේ තියෙන වැදගත්කම තමයි ෆුට්බෝලර්ස් එක අපි කට ඇතුලේ මේ මූව් කරනකොට මියුකස් මෙම්බ්‍රේන් එක ඩිස්ප්ලේස් වෙන්නේ නැති වෙන්න තමයි එහෙම කරලා තියෙන්නේ. එතකොට හાર્ඩ් පැලට් එකේ පේනවා ඇති මෙන්න මේ හරිය තමයි ඉන්සිසිව් ෆොසා එක තියෙන්නේ. ඉන්සිසිව් ෆොසා එක තියෙන හරියේ පොඩි පැපිලා එකක් ඇවිල්ලා තියෙනවා. මේකට අපි කියනවා ඉන්සිසිව් පැපිලා එක කියලා. මේක හැදෙන්නේ මියුකස් මෙම්බ්‍රේන් එකෙන්. ওই මියුකස් මෙම්බ්‍රේන් එකෙන් හැදිච්ච ඉන්සිසිව් පැපිලා එකේ ඉඳලා පිටිපස්සට අපිට පේනවා මෙන්න මෙහෙම රිජ් එකක් යනවා. මෙන්න මේ රිජ් එකට අපි දෙනවා නමක් පැලටයින් රාෆේ එක කියලා. පේනවා ඇති මෙන්න මේ යන රිජ් එක තමයි ඔය කියන පැලටයින් රාෆේ එක. පැලටයින් රාෆේ එකේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් මියුකෝසා එක යටින් සබ් මියුකෝසා එක තියෙනවා. හැබැයි මේ පැලටයින් රාෆේ එක යටින් සබ් මියුකෝසා එකක් දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරොත් ඔය අපි කතා කරේ ඇන්ටීරියර් පැත්තේ තියෙන මියුකෝසා එකනේ. අපි ගත්තොත් අපේ හાર્ඩ් පැලට් එකේ පොස්ටීරියර් පැත්තේ. ඒ කියන්නේ අර අපි කතා කරපු horizontal plate of the palatine bone. ඒ කියන්නේ මෙන්න මේ හරිය ආශ්‍රිතව තියෙන මියුකස් මෙම්බ්‍රේන් එක ගත්තොත් ඒක හරියම ලිහිල්ව තමයි හાર્ඩ් පැලට් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. එක හේතුවක් තමයි ෂාපේස් ෆයිබර්ස් ගොඩක් අඩුයි මෙන්න මේ හරියේ. ඒ වගේම බෝන් එක ඇතුලේ අපිට මියුකස් ග්ලෑන්ඩ්ස් රසක් දකින්න ලැබෙනවා මෙන්න මේ පොස්ටීරියර් පැත්තේ. ඒ කියන්නේ මියුකෝසා එක ඇතුලේ. ඒකෙන්ද මියුකෝසා එක ඒ තරම් තදින් හાર્ඩ් පැලට් එකට බැඳිලා නැහැ මෙන්න මේ ප්‍රදේශය ආශ්‍රිතව. අපි කතා කරොත් හાર્ඩ් පැලට් එකේ බ්ලඩ් සප්ලයි එක. හાર્ඩ් පැලට් එකට බ්ලඩ් සප්ලයි කරන්නේ ප්‍රධාන ආටරි එක තමයි ග්‍රේටර් පැලටයින් ආටරි එක. ග්‍රේටර් පැලටයින් ආටරි එක කියලා කියන්නේ මැක්සිලරි ආටරි එකේ තර්ඩ් පාර්ට් එකකින් එන බ්‍රාන්ච් එකක්. එතකොට අපි ගත්තොත් එයා ඇතුල් වෙන්නේ අර අපි කතා කරා මතකද මෙන්න මෙතන තිබ්බ ග්‍රේටර් පැලටයින් ෆොරාමන් එක. ග්‍රේටර් පැලටයින් ෆොරාමන් එක ඇතුලෙන් තමයි එළියට එන්නේ. ඒ වගේම එයා මෙන්න මේ විදිහට හાર્ඩ් පැලට් එක දිගේ ගිහිල්ලා ඉන්සිසිව් කැනල් එකට ඉන්සිසිව් ෆොසා එක ඇතුලෙන් ඉන්සිසිව් කැනල් එකට ඇතුල් වෙනවා. වේන්ස් ගත්තොත් වේන්ස් ආටරීස් කම්පැනි කරනවා. එයාලා අන්තිමේට ජොයින් වෙනවා ටෙරිගොයිඩ් ප්ලෙක්සස් එකට. ඒත් එක්කම සමහර ඒවා ජොයින් වෙනවා ෆැරින්ජියල් ප්ලෙක්සස් එකට. මතක ඇති ෆැරින්ජියල් වීනස් ප්ලෙක්සස් එක ගැන අපි කතා කරා ෆැරින්ක්ස් එක ගැන කතා කරනකොට ඒකට ජොයින් වෙන්න පුළුවන්. ලිම්ෆ් ඩ්‍රේනේජ් ගත්තාම ලිම්ෆ් ප්‍රධාන වශයෙන් ඩ්‍රේන් වෙන්නේ එක්කෝ රෙට්‍රෝෆැරින්ජියල් ලිම්ෆ් නෝඩ්ස් වලට එහෙමත් නැත්නම් ඩීප් සර්විකල් ලිම්ෆ් නෝඩ්ස් වලට. නර්ව් සප්ලයි එක ගත්තොත් ප්‍රධාන නර්ව්ස් දෙකක් සප්ලයි කරනවා හાર્ඩ් පැලට් එකට. එකක් තමයි ග්‍රේටර් පැලටයින් නර්ව් එක. ග්‍රේටර් පැලටයින් නර්ව් එක කියලා කියන්නේ මැක්සිලරි නර්ව් එකකින් එන බ්‍රාන්ච් එකක්. එයා ටෙරිගෝ පැලටයින් ගැන්ග්ලියන් එක හරහා දෙනවා ග්‍රේටර් පැලටයින් නර්ව් එක. එයා මොකද වෙන්නේ ඉන්සිසිව් ෆොසා එකෙන් ඉන්සිසිව් ෆොසා එක දක්වා ප්‍රදේශයට නර්ව් සප්ලයි කරනවා. එතකොට මේ ඉන්සිසිව් ෆොසා එකෙන් ඉස්සරහා මේ අපේ කෘන්තක දත් දෙක ඉන්සීසර්ස් වලට පිටිපස්සේ තියෙන ඇන්ටීරියර් මෝස්ට් ප්‍රදේශයට සප්ලයි කරන්නේ නේසෝපැලටයින් නර්ව්ස් දෙකෙන්. එතකොට මම ආයෙ මතක් කරන්නම් පිටිපස්සේ ඉඳන් ඉන්සිසිව් ෆොසා එක දක්වා සප්ලයි කරනවා ග්‍රේටර් පැලටයින් නර්ව් එක. ඉන්සිසිව් ෆොසා එකෙන් ඉස්සරහා මෙන්න මේ ඇන්ටීරියර් මෝස්ට් ප්‍රදේශයට සප්ලයි කරනවා නේසෝපැලටයින් නර්ව් එකෙන්. දැන් අපි කතා කරන්න යන්නේ soft palate එක ගැන. soft palate එක කියලා කියන්නේ movable muscular fold එකක්. ඒ කියන්නේ චලනය කරන්න පුළුවන් muscular fold එකක්. මේක hard palate එකේ ඉඳලා පිටිපස්සට මෙන්න මේ විදිහට freely එල්ලෙමින් පවතිනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ soft palate එකේ පේනවා ඇති posterior පැත්තේ superior surface එක පිටිපස්සේ තියෙන pharynx එකේ posterior wall එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒත් එක්කම අපි ගත්තොත් එහෙම මේ අපි ඉස්සරහට කතා කරමු soft palate එකේ තියෙන වැදගත්ම ස්ට්‍රක්චර් එක තමයි palatine aponeurosis එක. palatine aponeurosis එකට තමයි soft palate එකේ සියලුම muscles ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. අපි ගත්තොත් එහෙම soft palate එකේ තියෙනවා muscle යුගල් පහක්. ඒ තමයි tensor veli palati muscles, tensor levator veli palati muscle එක, palatoglossus muscles දෙකක් තියෙනවා, palatopharyngeus muscles දෙකක් තියෙනවා. ඒ වගේම uvula එකට සම්බන්ධ වෙන muscles දෙකක් පවතිනවා. ඒ යටතේ අපි පළවෙනියටම කතා කරමු tensor veli palati muscle එක ගැන.
ටෙන්සර් වේලයි පැලටි මසල් එක අපිට පාඩම් කරන්න ලේසි වෙන්න මම කොටස් දෙකකට බෙදන්නම්. මේ තියෙන්නේ යාගේ vertical part එක. මෙන්න මේ triangular vertical part එකක් තියෙනවා. ඊට අමතරව එයාගේ tendon එක මෙන්න මෙහෙම ඇවිල්ලා හැමියුලස් එකකින් අංශක 90ක් කැරකිලා මෙන්න මේ විදිහට ෆ්ලැට් අපොනියුරෝසිස් එකක් හදනවා. මෙන්න මේ අපොනියුරෝසිස් එක තමයි අර මම කලින් කියපු පැලටයින් අපොනියුරෝසිස් එක. මෙන්න මේ පැලටයින් අපොනියුරෝසිස් එක හදනවා. අපි ඉස්සෙල්ලම කතා කරමු මෙන්න මේ vertical muscular part එක ගැන. මම කිව්වා ඒක thin triangular shape එකක් ගන්නවා. කොහෙන්ද මේ මසල් එක පටන් ගන්න කියලා බැලුවොත් අපේ ස්කල් එකේ බේස් එකකින් තමයි මෙයා පටන් ගන්නෙ. එතකොට මේ ත්‍රිකෝණයේ ඒපෙක්ස් එක යොමු වෙලා තියෙන්නේ පේනවද ඉන්ෆීරියර් පැත්තට. අපි බැලුවොත් ස්කල් එකේ බේස් එකේ කොහෙටද මෙයා ඇටච් වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපේ ස්කල් එකේ බේස් එක. මෙන්න මේ විදිහට තමයි ටෙන්සර් වේලයි පැලටි මසල් එක පටන්ගෙන තියෙන්නේ. එතකොට එයා ඉස්සරහින් පටන් ගන්නෙ මෙන්න මේ ස්කැෆොයිඩ් ෆොසා එකෙන්. ස්කැෆොයිඩ් ෆොසා එක තියෙන්නේ මේ අපේ ටෙරිගොයිඩ් ප්‍රොසෙස් එකට ටෙරිගොයිඩ් ප්‍රොසෙස් එක ළඟ තමයි ස්කැෆොයිඩ් ෆොසා එක තියෙන්නේ. ඒකෙන් පටන්ගෙන මෙන්න මෙතන තියෙනවා බේස් එකේ ඉතිරි කෙලවර spine of the sphenoid bone. sphenoid bone එකේ spine එකත් එක්ක ওই විදිහට oblique line එකක් හදනවා බේස් එක. හරිද? ඊට පස්සේ ඕක පල්ලෙහාට දික් වෙනවා මෙන්න මේ විදිහට. පල්ලෙහාට ඇවිල්ලා මෙයා මොකද වෙන්නේ? ටෙරිගොයිඩ් හැමියුලස් එක. මේ තියෙන්නේ ටෙරිගොයිඩ් හැමියුලස් එක. ටෙරිගොයිඩ් හැමියුලස් එකේ යටින් අංශක 90ක් ලූප් වෙලා එයා ඇතුල් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙයා ඇතුල් වෙනවා කියලා කියන්නේ බක්සිනේට මසල් එක පටන් ගන්න ඔරිජින් එක පියර්ස් කරගෙන ඇවිල්ලා මෙයා මේ විදිහට ෆ්ලැට් ෂීට් එකක් බවට පත් වෙනවා. ටෙන්ඩන් එක ෆ්ලැට් අපොනියුරෝසිස් එකක් හදනවා. මේකට අපි කියනවා පැලටයින් අපොනියුරෝසිස් එක කියලා. පැලටයින් අපොනියුරෝසිස් එක ඉස්සරහින් මෙන්න මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා ඉස්සරහා තියෙන හાર્ඩ් පැලට් එකත් එක්ක. posteriorly පේනවා ඇති එයා නිකන් ෆ්‍රී මාජින් එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට soft palate එකේ අනිත් muscles ඔක්කොම ඇවිල්ලා attach වෙන්නේ මෙන්න මේ කියන palatine aponeurosis එකට. ඒකයි ඒක එච්චර වැදගත් වෙන්නේ. ටෙන්සර් වේලයි පැලටි මසල් එකේ කෘත්‍ය මොකක්ද කියලා බැලුවොත් අපි නමින්ම තේරෙනවා ටෙන්සර් වේලයි පැලටි soft palate එක ටෙන්ස් කරන එක තමයි සිදු කරන්නේ. ඒ වගේම ඔයාලා බැලුවොත් එහෙම මේ තියෙන අපේ pharyngotympanic tube එක මතක ඇති අපි pharyngotympanic tube එක ගැන කතා කරා ear එක ගැන කතා කරනකොට අපේ nasopharynx එක සම්බන්ධ කරනවා middle ear එකත් එක්ක මෙන්න මේ pharyngotympanic tube එකකින්. නැත්තම් මේකට අපි auditory tube එක කියලාත් කිව්වා. එතකොට මෙන්න මෙයාගේ අපි ගත්තොත් එහෙම මෙයා මේ ඉන්නේ අපේ අපි කතා කරන ටෙන්සර් වේලයි පැලටි මසල් එක. මෙයා attach වෙලා තියෙනවා මෙයාගේ membranous part එකත් එක්ක. මෙන්න මේ කියන membranous part එක නැත්නම් fibrous part එකත් එක්ක සම්බන්ධ වෙනවා ටෙන්සර් වේලයි පැලටි මසල් එක. එතකොට ටෙන්සර් වේලයි පැලටි මසල් එකට පුළුවන් මෙන්න මේ pharyngotympanic tube එක දිග ඇරලා දෙන්න. අපි swallow කරනකොට නැත්නම් අපි ඈනුමක් අරිනකොට මේ විදිහට pharyngotympanic tube එක open කරන්න පුළුවන් ටෙන්සර් වේලයි පැලටි මසල් එක මගින්. ඊළඟට අපි කතා කරන්න යමු අපේ දෙවෙනි මසල් එක. ඒක තමයි levator වේලයි පැලටි මසල් එක. ඒතර මේ තියෙන්නේ levator වේලයි පැලටිනි මසල් එක. පේනවා ඇති මෙන්න මෙහෙම එන්නේ. ඒතර levator වේලයි පැලටිනි මසල් එකත් පටන් ගන්නෙ ස්කල් එකේ බේස් එකෙන්. එයා පටන් ගන්නෙ carotid canal එකට anteriorly. ඊට පස්සේ පේනවා ඇති එයා පල්ලෙහාට එනවා. පල්ලෙහාට එනකොට එයා ඉන්නේ cartilaginous part එක. අර pharyngotympanic tube එකේ cartilaginous part එකේ medial side එකෙන් මෙන්න මේ විදිහට ඇවිල්ලා insert වෙන්නේ කොහෙටද කියලා බැලුවොත් palatine aponeurosis එකට තමයි insert වෙන්නේ. එතකොට එයාගේ මේ පැත්තෙනුත් එනවා මේ පැත්තෙනුත් එනවා. පේනවා ඇති V shape sling එකක් හදනවා. ඔන්න ඔය කියන දෙපැත්තෙන් එන levator පැලටි muscles වලින්. එතකොට අපි ගත්තොත් එහෙම අපි පොඩ්ඩක් බලමු මෙයා බේස් එකේ කොහොමද attach වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ තියෙන අපේ ටෙන්සර් වේලයි පැලටිනි මසල් එක. මේ අපි දැන් කතා කරන levator වේලයි පැලටිනි මසල් එක. එතකොට මම කිව්වා එයාගේ insertion එක තියෙන anterior to the carotid canal. ඒ වගේම අර petrous bone එකේ quadrate area එකනොත් මෙයාට origin එකක් තියෙනවා. හරිද? petrous bone එකේ quadrate area එකනොත් origin එකක් තියෙනවා. ඒ විදිහට ඇවිල්ලා එයා මොකද වෙන්නේ? attach වෙනවා palatine aponeurosis එකට. ඒතර මේ හරිය තියෙන palatine aponeurosis එකට ඇවිල්ලා සම්බන්ධ වෙනවා. ඒතර පේනවාද එයා V shape sling එකක් හදනවා. ඔන්න ඔය විදිහට තමයි attach වෙන්නේ ටෙන්සර් වේලයි පැලටිනි මසල් එක. ඊළඟට අපි ගත්තොත් පොඩ්ඩක් මෙයාගේ ෆන්ක්ෂන් එක ගැන කතා කරොත් එහෙම
ෆන්ක්ෂන් එක බැලුවොත් එහෙම මොකද්ද ටෙන්සර් වේලයි පැලටි මසල් එකේ ෆන්ක්ෂන් එක? sorry ලෙවේටර් වේලයි පැලටි මසල් එකේ ෆන්ක්ෂන් එක. ලෙවේටර් කියලා කියන්නේ උඩට උස්සනවා, එලිවේට් කරනවා. ඉතින් අපේ soft palate එක උඩට එලිවේට් කරන්න දායක වෙනවා මෙන්න මේ ලෙවේටර් වේලයි පැලටි මසල් එක. ඒ වගේම මෙයත් සම්බන්ධ වෙනවනේ ඔඩිටරි ටියුබ් එකට. ඒ නිසා අර ප්‍රෙෂර් එක ඉක්විලයිස් කරන්න දායක වෙනවා මෙන්න මේ කියන ලෙවේටර් වේලයි පැලටි මසල් එක. ඊළඟට අපි කතා කරමු පැලටෝග්ලොසස් මසල් එක ගැන. පැලටෝග්ලොසස් මසල් එකේ අපොනියුරෝසිස් එක තමයි මෙන්න මෙතන පෙන්නලා තියෙන්නේ. පැලටෝග්ලොසස් from the underside of the aponeurosis. එතකොට පැලටෝග්ලොසස් මසල් එකේ තියෙන විශේෂත්වය තමයි එයා පටන් ගන්නෙ අර අපි කතා කරපු පැලටයින් අපොනියුරෝසිස් එකේ යට සර්ෆස් එකෙන්. ඒ කියන්නේ අන්ඩර් සර්ෆස් එකෙන් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ එයා ගිහිල්ලා මොකද වෙන්නේ? ඉන්ටර්ඩිජිටේට් වෙනවා කියලා කියනවා ස්ටයිලෝග්ලොසස් මසල් එකත් එක්ක. මතක ඇති අපි කතා කරා ස්ටයිලෝග්ලොසස් මසල් එක නෙක් එක ගැන කතා කරනකොට මෙන්න මේ පැලටෝග්ලොසස් මසල් එක එතකොට පැලටයින් අපොනියුරෝසිස් එකේ අන්ඩර් සර්ෆස් එකෙන් පටන්ගෙන එයා ඉන්ටර්ඩිජිටේට් වෙනවා ස්ටයිලෝග්ලොසස් මසල් එකත් එක්ක. ඒත් එක්කම අපි ගත්තොත් එහෙම මේ පැලටෝග්ලොසස් මසල් එකේ විශේෂත්වය තමයි එයා දායක වෙනවා අපේ මවුත් එකේ පැලටෝග්ලොසල් ආර්ච් එක හදන්න. මතකද අපි ඉගෙන ගත්ත පැලටෝග්ලොසල් ආර්ච් එක ගැන? මෙන්න මේ තියෙන්නේ පැලටෝග්ලොසල් ආර්ච් එක. එයාගේ උඩ තියෙන එයා මොකද කරන්නේ? මියුකස් මෙම්බ්‍රේන් එක උඩට රේස් කරනවා. ඒ නිසා තමයි මෙන්න මේ පැලටෝග්ලොසල් ආර්ච් එක එන්නේ. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම පැලටෝග්ලොසල් ආර්ච් එක හදන නිසා මෙයාට පුළුවන් ස්ෆින්ක්ටර් එකක් විදිහට වැඩ කරන්න ඕරෝෆැරින්ජියල් ඉස්ත්මස් එකේ. අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේ ඕරෝෆැරින්ජියල් ඉස්ත්මස් එක කියලා කියන්නේ කියලා. ඕරෝෆැරින්ජියල් ඉස්ත්මස් එක කියලා කියන්නේ අපේ ඕරල් කැවිටි එකයි ඕරල් කැවිටි එකට පිටිපස්සේ තියෙන ඕරෝෆැරින්ක්ස් එකයි. ඔය දෙක වෙන් කරන ගේට්ටුව නැත්තම් බැම්මක් ඇත්තටම නැහැ. මං කියන්නේ ඒ ප්‍රදේශයට තමයි අපි කියන්නේ ඕරෝෆැරින්ජියල් ඉස්ත්මස් එක කියලා. ඕරෝෆැරින්ජියල් ඉස්ත්මස් එක තමයි එතකොට මේ පෙන්නලා තියෙන්නේ. එයාගේ ලැටරලි ආවරණය වෙලා තියෙන මෙන්න මේ කියන පැලටෝග්ලොසල් ආර්චස් වලින්. එතකොට මම කිව්වා පැලටෝග්ලොසල් ආර්චස් හැදලා තියෙන්නේ පැලටෝග්ලොසස් මසල් එක මියුකස් මෙම්බ්‍රේන් එක උඩට රේස් කරලා. ඊළඟට සුපීරියර්ලි තියෙනවා soft palate එක. මෙන්න මේ විදිහට මේ පින්තූරේ පෙන්නලා තියෙනවා soft palate එක. laterally තියෙනවා පැලටෝග්ලොසල් ආර්චස් දෙක. ඉන්ෆීරියර්ලි අපි ගත්තොත් මේ හරියේ ඒ කියන්නේ ඉන්ෆීරියර්ලි කියන්නේ ෆ්ලෝ එකේ අපේ ටං එක තියෙනවා ටං එකේ සල්කස් ටර්මිනාලිස් එක. මම ඉස්සරහට කියන්නම් ටං එක ගැන කියනකොට ටං එකේ පොස්ටීරියර් සර්ෆස් එක දැනට තියෙනවා කියලා අපි දාගමුකෝ. එතකොට ওই විදිහට තමයි ඕරෝෆැරින්ජියල් ඉස්ත්මස් එක හැදිලා තියෙන්නේ. ඕරෝෆැරින්ජියල් ඉස්ත්මස් එක අපිට වහන්න පුළුවන් මෙන්න මේ පැලටෝග්ලොසල් ආර්චස් දෙක මීඩියලි ගෙනාවොත්. පේනවද? දැන් මේ තියෙන්නේ ඇරිච්ච ඕරෝෆැරින්ජියල් ඉස්ත්මස් එකක්. මේ තියෙන්නේ ඕරෝෆැරින්ජියල් ඉස්ත්මස් එක වැහෙනකොට මොකද්ද සිද්ධ වෙන දේ? එතකොට පේනවා ඇති පැලටෝග්ලොසල් ආර්චස් දෙක මේ විදිහට මීඩියලි මූව් වෙනවා. ඒකයි මම කිව්වේ පැලටෝග්ලොසස් මසල් එකට පුළුවන් ස්ෆින්ක්ටර් එකක් විදිහට වැඩ කරන්න මෙන්න මේ ඕරෝෆැරින්ජියල් ඉස්ත්මස් එකේ. ඒ වගේම ටං එක උඩට උස්සන්න දායක වෙනවා පැලටෝග්ලොසස් මසල් එක. ග්ලොසස් කියලා කියන්නේ දිවට. එතකොට පැලටෝග්ලොසස් මසල් එක මගින් ටං එක උඩට රේස් කරන්න දායක වෙනවා. ඊළඟ මසල් එක ගැන අපි කතා කරමු. දැන් අපි ටෙන්සර් වේලයි පැලටි ගැන කතා කරා, ලෙවේටර් වේලයි පැලටි ගැන කතා කරා, පැලටෝග්ලොසස් ගැන කතා කරා. ඊළඟට අපි කතා කරමු පැලටෝෆැරින්ජියස් මසල් එක ගැන. පැලටෝෆැරින්ජියස් මසල් එක ගත්තොත් එහෙම මෙන්න මේ තියෙන්නේ අපේ පැලටෝෆැරින්ජියස් මසල් එක. පැලටෝෆැරින්ජියස් මසල් එකේ හෙඩ්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ඇන්ටීරියර් හෙඩ් එක, අනිත් එක තමයි පොස්ටීරියර් හෙඩ් එක. අපි බලමු මේ හෙඩ්ස් දෙක කොහොමද පටන් ගන්න කියලා. ඇන්ටීරියර් හෙඩ් එක පටන් ගන්නේ posterior border of the hard palate. hard palate එකේ posterior border එකෙන් තමයි ඇන්ටීරියර් හෙඩ් එක පටන් ගන්නෙ. ඒ වගේම palatine aponeurosis එකේ anterior ප්‍රදේශයෙන්ුත් පටන් ගන්නවා anterior head එක. එතකොට anterior head එක පටන් ගන්නේ කොහෙන්ද? posterior border of the hard palate එකෙනුයි anterior කියන්නේ aponeurosis එකේ palatine aponeurosis එකේ anterior surface එකෙනුයි තමයි පටන් ගන්නෙ. එතකොට මේ ඔක්කොම පටන් ගන්නෙ අර palatine aponeurosis එකේ upper surface එකෙන්. හරිද? ඒ වුණාට මතක ඇති මම කලින් කිව්වා palatoglossous muscle එක පටන් ගත්තේ palatine aponeurosis එකේ under surface එකෙන්. හැබැයි palatopharyngeus පටන් ගන්නෙ upper surface එකෙන්. එතකොට කොහෙන්ද අර දෙවෙනියට මම කියවපු posterior head එක එන්නේ? posterior head එක එන්නේ upper surface of the aponeurosis එකෙන්. එතකොට anterior head එක එනවා hard palate එකේ posterior border එකෙන්, posterior head එක එනවා upper surface of the aponeurosis එකෙන්. එතකොට මේ heads දෙක පේනවා ඇති පල්ලෙහාට ගමන් කරනවා arch downwards
over the lateral edge of the aponeurosis. මේ aponeurosis එකේ lateral edge එකෙන් මොකද වෙන්නේ? පල්ලෙහාට arch එකක් හදනවා. හරිද? අන්තිමේට කොහෙටද join වෙන්නේ? කොහෙටද insert වෙන්නේ මේ palatopharyngeus muscle එක? නමින්ම තේරෙනවා. palatopharyngeus. pharyngeal wall එකට තමයි insert වෙන්න ඕනේ. හරිද? pharyngeal wall එකේ තියෙනවා stylopharyngeus muscle එක, ඒ වගේම styloglossus muscles එක ගිහිල්ලා join වෙලා එයා මොකද වෙන්නේ මේ අන්තිමේටම ගිහිල්ලා එයා thyroid lamina එකේ posterior board එකට තමයි attach වෙන්නේ. පුළුවන් නම් ඒක මතක තියාගන්න, නැත්නම් සරලව pharyngeal wall එකට තමයි මෙයා ගිහිල්ලා insert වෙන්නේ. ඊට අමතරව එයාගේ fibers කීපයක් ගිහිල්ලා එකතු වෙනවා inferior constrictor එක. මතක ඇති අපි pharynx එක ගැන කතා කරනකොට inferior constrictor muscle එක ගැන කතා කරා. ඒකත් එක්ක join වෙනවා. එතකොට palatopharyngeus arch එක මගින් තමයි මතකද අපේ oral cavity එකේ ඉස්සරහ තිබුණ palatoglossus arch එක. ඒ විදිහට posteriorly තව arch එකක් තියෙනවා. මෙන්න මේ arch එක. ඉස්සරහ තියෙන palatoglossus arch එක, මෙන්න මේ පිටිපස්සේ තියෙන arch එකට අපි කියනවා palatopharyngeus arch එක කියලා. මෙන්න මේ palatopharyngeal arch එක හදන්නේ ඔන්න ඔය කියන palatopharyngeus muscle එක මගින්. ඊළඟට අපි කතා කරමු අපේ අන්තිම muscle එක. ඒ තමයි muscles of the uvula. muscles of the uvula ගත්තහම මෙන්න මේ තියෙන්නේ muscles of the uvula. එතකොට muscles of the uvula ගත්තහම සාමාන්‍යයෙන් මේ වගේ two stripes දෙකක් විදිහට තමයි එන්නේ. මෙයා attach, ඒ කියන්නේ මෙයා පටන් ගන්නෙ upper surface of the aponeurosis එකෙන් පටන්ගෙන ඒ කියන්නේ midline එකේ දෙපැත්තේ midline එක තියෙනවානේ. මේ විදිහට අපි ගත්තොත් මේ තියෙන්නේ අපේ aponeurosis එක, palatine aponeurosis එකේ midline එකේ දෙපැත්තෙන් upper surface එකේ දෙපැත්තෙන් පටන් ගන්නවා muscle stripes දෙකක්. ඒක තමයි musculus uvula කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ යා මොකද කරන්නේ? ඇවිල්ලා සම්බන්ධ වෙනවා uvula එකේ mucosa එකට. එතකොට දැකලා ඇති uvula එක, මේ තියෙන uvula එක uvula එකේ දෙපැත්තට ඇවිල්ලා සම්බන්ධ වෙනවා. uvula එකේ mucosa එකට තමයි ඇත්තටම ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. එතකොට මොකද්ද මේ musculus uvula මගින් කරන කෘත්‍ය? පේනවා ඇති ආයෙත් සැරයක් අපේ oropharyngeal isthmus එක palatopharyngeal closure එකට oropharyngeal isthmus එක වහන්න මෙන්න මේ විදිහට muscles of the uvula දායක වෙනවා. ඊළඟට අපි පොඩ්ඩක් කතා කරමු soft palate එකේ blood supply එක ගැන. soft palate එකේ blood supply එක දෙන්නේ ප්‍රධාන arteries තුනක් මගින්. එකක් තමයි lesser palatine artery එක. මෙන්න මේ යන්නේ lesser palatine artery එක. lesser palatine artery එක කියලා කියන්නේ ඇත්තටම maxillary artery එකේ branch එකක්. හරිද? ඊළඟට ascending pharyngeal artery එක. මෙතනින් යනවා අපි දන්නවා ascending pharyngeal artery එක කියලා කියන්නේ external carotid artery එකේ branch එකක්. එයා මගින් supply කරනවා. ඊට අමතරව ascending palatine artery. ascending palatine artery කියලා කියන්නේ facial artery එකෙන් එන branch එකක්. ඒතර ප්‍රධාන arteries තුනකින් අපේ soft palate එකට supply කරනවා. lesser palatine artery එක, ascending pharyngeal artery එක, ascending palatine artery එක. ඊළඟට venous drainage එක ගැන කතා කරොත් soft palate එකේ veins ටික ඔක්කොම යන්නේ මෙන්න මේ plexus එකට. මේ plexus එකට දෙන නම තමයි pterygoid plexus එක. pterygoid plexus එකට යන්නත් පුළුවන්, නැත්නම් ඊට පිටිපස්සේ හදනවා pharyngeal plexus එක. ඒකට ඇතුල් වෙන්නත් පුළුවන්. ওই විදිහට තමයි venous drainage එක තියෙන්නේ. lymph drainage එක ගත්තොත් සුපුරුදු පරිදි අපේ deep cervical nodes වල upper deep cervical nodes වලට ඇතුල් වෙන්න පුළුවන්. ඊට අමතරව pharynx එක දෙපැත්තේ තියෙන retropharyngeal pharynx එක පිටිපස්සේ තියෙන retropharyngeal lymph nodes වලටත් ඇතුල් වෙන්න පුළුවන්. nerve supply එක ගැන අපි පොඩ්ඩක් කතා කරොත් soft palate එකේ තියෙන සියලුම muscles වලට nerve supply කරන්නේ pharyngeal plexus එක හරහා. මතක ඇති අපි pharyngeal plexus එක ගැන කතා කරා. ඒත් එක්කම පොඩි වෙනසක් තියෙනවා. සියලුම muscles කිව්වට එක muscle එකක් තියෙනවා. ඒ තමයි tensor palati muscle එක. මතකද අපි කතා කරා පළවෙනියටම කතා කරපු muscle එක tensor palati muscle එක. tensor palati muscle එකට supply කරන්නේ nerve to medial pterygoid. nerve to medial pterygoid මගින් තමයි එයාට supply කරන්නේ. කොහෙන්ද මේ nerve to medial pterygoid? medial pterygoid muscle එක මතක ඇති එයාට supply කරන්නේ nerve to medial pterygoid. එයා එන්නේ mandibular branch එකෙන්. mandibular nerve එක කියලා කියන්නේ trigeminal nerve එකේ දෙවෙනි branch එක. එතකොට එයා හරහා එයාට විතරමයි වෙන කෙනෙක්. soft palate එකේ තව එක චූටි කෑල්ලක් ගැන අපිට කතා කරන්න තියෙනවා. ඒ තමයි palatopharyngeal sphincter එක ගැන. මතකද අපි කතා කරා palatopharyngeal muscle එක ගැන. මෙන්න මේ palatopharyngeal muscle එකේ
uppermost fibers ටික මොකද වෙන්නේ? anterior head එකෙන් පටන් ගන්න uppermost fibers ටික C1 vertebral level එක දිගේ පිටිපස්සට ගමන් කරනවා. පිටිපස්සට ගමන් කරන්නේ අර අපි කතා කරපු palatine aponeurosis එකේ anterior සහ lateral parts වලින්. ඔය විදිහට එයා හදනවා ස්ෆින්ක්ටර් එකක්. ඒකට අපි කියනවා palatopharyngeal sphincter එක කියලා. එතකොට දැන් මෙන්න මේ පින්තූරේ අපිට පෙන්නලා තියෙන්නේ තද කොළ පාටින් යාලා පෙන්නලා තියෙන්නේ position of the palatopharyngeal sphincter. palatopharyngeal sphincter එක පිටිපස්සට ගමන් කරන ආකාරය තමයි මෙන්න මේකෙන් පෙන්නලා තියෙන්නේ. අපි ගත්තොත් එහෙම palatopharyngeal sphincter එක කියලා කියන්නේ ඇත්තටම palatopharyngeus muscle එකේ ඉස්සරහම anteriorly තියෙන fibers ටික පිටිපස්සට ගමන් කරනවා. මෙන්න මේ විදිහට මේ තියෙන අපේ palatopharyngeus muscle එක එයාගේ anterior head එකෙන් පටන් ගන්න fibers ටිකක් පිටිපස්සට ගමන් කරනවා pharynx එකේ පිටිපස්සේ wall එකත් එක්ක. එතකොට එයා හදනවා ridge එකක්. මෙන්න මේකට අපි කියනවා Passavants ridge එක කියලා. මෙන්න මේ ඉස්සරහින් එන්නේ palatopharyngeus muscle එක. palatopharyngeus muscle එකෙන් හදනවා palatopharyngeal sphincter එක. මෙන්න මේ palatopharyngeal sphincter එක contract වුණාම මේ තියෙන්නේ අපේ පිටිපස්සේ තියෙන nasopharynx එක. එතකොට nasopharynx එකේ posterior wall එකේ, ඒ කියන්නේ specifically අපි ගත්තොත් superior constrictor muscle එක මොකද වෙන්නේ? ඉස්සරහට ඇදෙනවා. ඉස්සරහට draw වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතන හැදෙනවා ridge එකක්. මෙන්න මේ ridge එකට අපි කියනවා Passavants ridge එක කියලා. මෙන්න මේ ටික තමයි අපිට දැනගන්න තියෙන්නේ soft palate එක සම්බන්ධයෙන්. එහෙනම් ඊළඟට අපි යමු tongue එක ගැන කතා කරන්න. අපි ගත්තොත් මේ තියෙන අපේ tongue එක. tongue එකේ අපි tongue එක කියලා කියන්නේ තනිකරම skeletal muscle එකක්. මේක cover වෙලා තියෙනවා mucous membrane එකකින්. ඒ කියන්නේ tongue එක කියන්නේ වෙන මොකුත් නෙවෙයි skeletal muscle එකක් mucous membrane එකකින් ආවරණය වෙච්ච. එතකොට අපේ tongue එකේ ගත්තොත් halves දෙකක් තියෙනවා. right half එකකුයි left half එකකුයි. ඒ දෙක අතරමැද තියෙනවා fibrous septum එකක්. අපි ඒකට කියනවා midline fibrous septum එක කියලා. එයා මගින් තමයි මේ muscle එක halves දෙකකට බෙදන්නේ. tongue එකේ තියෙනවා මේ විදිහට dorsum එකක්. ඒ කියන්නේ tongue එකේ පිටපැත්ත අපිට පේන පැත්ත dorsum එක. මේ තියෙන්නේ tongue එකේ root එක. ඒ වගේම අපි tongue එකේ යටිපැත්ත බැලුවොත් ඒකට අපි කියනවා tongue එකේ inferior surface එක කියලා. මේ තියෙන්නේ tongue එකේ root එක, මේ තියෙන්නේ apex එක, එහෙමත් නැත්නම් tip එක tongue එකේ. අපි ගත්තොත් එහෙම අපිට පුළුවන් tongue එක බෙදන්න tongue එකේ anterior 2/3 සහ tongue එකේ posterior 1/3. මේක අපි බෙදන්නේ මෙන්න මෙතන තියෙනවා sulcus terminalis කියලා narrow මේකක්. එතකොට මේ තියෙන්නේ මේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ sulcus terminalis. එතකොට මේ තියෙන්නේ root එක, මේ තියෙන්නේ tongue එකේ body එක, මේ තියෙන්නේ apex එක. tongue එකේ anterior 2/3 cover වෙලා තියෙන්නේ stratified squamous keratinized epithelium එකකින්. නමුත් tongue එකේ root එක posterior 1/3 ගත්තොත් ඒක ආවරණය වෙලා තියෙන්නේ නිකම්ම stratified squamous epithelium එකකින්. ඒක keratinized වෙලා නැහැ. එතකොට අපි ගත්තොත් මේකට අපි oral part එක කියලා කියනවා. tongue එකේ posterior 1/3 එකට අපි pharyngeal part එක කියලා කියනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම කතා කරමු tongue එකේ anterior 2/3 ගැන. එතකොට දැන් ඉස්සෙල්ලාම අපි බලන්න යන්නේ tongue එකේ anterior 2/3 ගැන. මම කිව්වා සුපුරුදු පරිදි අපේ tongue එක cover වෙලා තියෙන්නේ mucous membrane එකකින්. underlying muscles, ඒ කියන්නේ mucous membrane එකට යටින් muscles ඇවිල්ලා attach වෙනවා mucous membrane එකට. tongue එකේ anterior 2/3 වල අපිට බලා ගන්න පුළුවන් papillae. මෙන්න මේ වගේ papillae අපිට බලා ගන්න පුළුවන්. papillae ಜಾති තුනක් තියෙනවා. එකක් තමයි filiform papillae. මෙන්න මේ තියෙන්නේ filiform papillae. ඊළඟට මෙතන තියෙනවා තව papillae ಜಾතියක් fungiform papillae කියලා. fungiform papillae. අනිත් එක තමයි valate papillae. එතකොට papillae ಜಾති තුනක් තියෙනවා. filiform, fungiform, valate papillae. එතකොට අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් filiform papillae වල අපිට taste buds බලා ගන්න ලැබෙන්නේ නැහැ. fungiform papillae ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ගොඩක් අපිට දකින්න ලැබෙන්නේ මෙන්න මේ හරියේ. tongue එකේ මේ හරියේ තමයි අපිට fungiform papillae දකින්න ලැබෙන්නේ. filiform papillae තියෙන්නේ ටිකක් lateral පැත්තට වෙන්නට. valate papillae නම් අපිට දකින්න ලැබෙන්නේ මෙන්න මේ කියන sulcus terminalis එකේ. එතකොට අපි ගත්තොත් valate papillae එකක් තමයි මෙන්න මේ ලොකුවට පෙන්නලා තියෙන්නේ. සාමාන්‍යයෙන් 12ක් විතර තියෙනවා. මෙන්න මේ විදිහට sulcus terminalis එකේ V එකක් හදලා තියෙනවා පේනවා ඇති. V එකේ apex එක point වෙලා තියෙන්නේ පිටිපස්ස පැත්තට. හරිද?
එතකොට මේකෙන් තමයි මේ සල්කස් ටර්මිනාලිස් එකෙන් තමයි අපේ ටංග් එක අපි බෙදන්නේ anterior 2/3 සහ posterior 1/3 එක විදිහට. ඊළඟට අපි ගත්තොත් එහෙම මෙන්න මේ වැලේට් පැපිලේ එකේ පේනවා ඇති එයාගේ වටේට මියුකස් ග්ලෑන්ඩ්ස් එහෙම සීරස් ග්ලෑන්ඩ්ස් එහෙම පිහිටලා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් posterior 1/3 of the tongue එක ගැන අපි කතා කරොත් මේ තියෙන අපේ tongue එකේ posterior 1/3 එක posterior 1/3 එකකින් පිටිපස්සට තියෙන්නේ oropharynx එක. මෙන්න මෙතන අපේ sulcus terminalis එකේ පොඩි foramen එකක් දකින්න ලැබෙනවා. මෙන්න මෙතන පේනවා ඇති චූටි foramen එකක්. මෙන්න මේකට අපි කියනවා foramen cecum එක කියලා. foramen cecum එක තියෙන්නේ sulcus terminalis එකේ apex එකේ පොඩ්ඩක් පිටිපස්සේ. චූටි depression එකක්. ඒක තමයි foramen cecum කියලා කියන්නේ. ඕක අර මේ එම්බ්‍රයොලොජි කරනකොට කතා කරන්න ඇති තයිරොග්ලොසල් ඩක්ට් එක ගැන. ওই තයිරොග්ලොසල් ඩක්ට් එකේ remnant එකක් තමයි foramen cecum කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපේ tongue එකේ posterior 1/3 එකේ අපිට කිසිම පැපිලා එකක් දකින්න ලැබෙන්නේ නැහැ. හරිම smooth mucous membrane එකක් තියෙන්නේ. හැබැයි අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ aggregations තියෙනවා. මෙන්න මේ aggregations හැදිලා තියෙන්නේ mucus සහ serous glands වලින්. ඊට අමතරව lymph nodes aggregate වෙලා තියෙනවා. එතකොට ඒක නිසා තමයි මෙන්න මේ වගේ aggregations දකින්න ලැබෙන්නේ. ඊට අමතරව මෙන්න මේ posterior surface of the tongue එකේ අපිට බලා ගන්න පුළුවන් lingual tonsil එක. මතක ඇති මම කතා කරා Waldes ring එක. Waldes ring එකේ lingual tonsil එක තියෙන්නේ මෙන්න මේ posterior tongue එකේ. ඊළඟට අපි ගත්තොත් එහෙම tongue එකේ posterior surface එකයි tongue එකෙන් පිටිපස්සේ තියෙන ව්‍යුහයක් මෙන්න මේකට අපි කියනවා epiglottis එක කියලා. ඒතර මේ තියෙන්නේ posterior tongue එකේ මේ පැත්තේ තියෙනවා epiglottis එක. අපි ගත්තොත් එහෙම මේ අර නැවත මේකක් සාමාන්‍ය fungiform පැපිලේ අපිට හම්බ වෙන්නේ මේ හරියේ filiform පැපිලේ මේ හරියේ මේ තියෙන්නේ valate පැපිලේ. valate පැපිලේ තියෙන්නේ sulcus terminalis නැත්නම් terminal sulcus එකේ මෙන්න මේ පිටිපස්සේ අපිට බලා ගන්න පුළුවන් foramen cecum එක. ඒතර මේ තියෙන්නේ tongue එකේ posterior part එකට ඒකට අපි කියනවා pharyngeal part of the tongue කියලා. මේ තියෙන්නේ once again anterior part of the tongue. ඊළඟට අපි කතා කර හිටියේ මෙන්න මේ කියන epiglottis එක. මේ තියෙන්නේ tongue එකේ posterior surface එක. මේ තියෙන්නේ epiglottis එක. ඔය tongue එකේ posterior එකයි epiglottis එකයි අතර තියෙනවා mucosal fold එකක්. හරිද? mucous membrane එකකින් හැදිච්ච මෙන්න මේක. මේකට අපි කියනවා median glossoepiglottic fold එක කියලා. මෙන්න මේ median glossoepiglottic fold එක දෙපැත්තේ පොඩි depressions දෙකක් තියෙනවා. මෙන්න මේ depression එකට තමයි අපි කියන්නේ valiculae එක කියලා. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා මේ valicule එක laterally ආවරණය වෙලා තියෙන මෙන්න මේ folds දෙකෙන් මේ folds දෙකට අපි කියනවා lateral glossoepiglottic fold එක කියලා. එතකොට tongue එකේ posterior surface එකයි posterior එකයි epiglottis එකයි අතර median glossoepiglottic fold එක තියෙනවා. දෙපැත්තේ තියෙනවා lateral glossoepiglottic fold එක. හැබැයි glossoepiglottic කියලා කිව්වට lateral glossoepiglottic fold එක tongue එකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට අපි ගත්තොත් ඒ දෙන්න අතර තියෙන මෙන්න මේ small depressions දෙකට අපි කියනවා valiculae එක කියලා. තව පින්තූරයක් අපි බැලුවොත් එහෙම මෙන්න මේ තියෙන valiculae එක මේ මාක් කරලා තියෙන valiculaes දෙක ඊළඟට මේ තියෙන්නේ median glossoepiglottic fold එක මේ තියෙන්නේ lateral glossoepiglottic fold එක මේ තියෙන්නේ epiglottis එක. ඒතර tongue එකට පිටිපස්සේ අපිට බලා ගන්න පුළුවන් epiglottis එක තියෙනවා. ඊළඟට අපි බලමු tongue එකේ inferior surface එක ගැන. inferior surface එක අපිට ඕනේ නම් මිනිස්සෙක්ගේ tongue එකේ inferior surface එක දිහා බලන්න අපි කියන්න ඕනේ යාට tongue එක උඩට උස්සන්න කියලා hard palate එකට. එතකොට අපිට බලා ගන්න පුළුවන් tongue එකේ inferior surface එක. අපි tongue එකේ inferior surface එක ගත්තොත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. tongue එකේ inferior surface එකේ අපිට බලා ගන්න පුළුවන් චූටි midline septum එකක් mucous membrane එකෙන් හැදිච්ච. මෙන්න මේ mucous membrane එකෙන් හැදිච්ච midline septum එකට අපි කියනවා frenulum of the tongue කියලා. එතකොට මේකට lingual frenulum කියලාත් කියනවා නැත්නම් frenulum of the tongue කියලාත් කියනවා. එතකොට එයා මගින් තමයි tongue එක flow එකත් එක්ක attach කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඔය කියන frenulum එක. lateral to this අපිට බලා ගන්න පුළුවන් vein එකක්. පේනවද? මෙන්න මේ නිල් පාටින් යාන්තම් පේන vein එක. ඒක තමයි deep lingual vein එක. හරිද? ඊට අමතරව tongue එකේ inferior surface එකේ ඉඳලා දෙපැත්තට යනවා papillae ටිකක්. මේවා vertical papillae. හරිද?
මේක තියෙන්නේ posterior part එකට තමයි tongue එක යන්නේ. මම ඉස්සෙල්ලා පෙන්වුවේ නැහැ ඒක. මෙන්න මේ පැපිලේ වලට අපි කියනවා foliate papilla කියලා. මේ තියෙන්නේ foliate papilla එන්නේ tongue එකේ inferior surface එකේ ඉඳලා tongue එකේ සාමාන්‍යයෙන් posterior පැත්තට වෙන්නට මෙන්න මේ විදිහට දෙපැත්තෙන් side එකෙන් අපිට බලා ගන්න පුළුවන් vertical ridges ටිකක්. vertical papilla ටිකක් ඇත්තටම. ඒකට තමයි අපි කියන්නේ foliate papilla කියලා. හරිද? ඊළඟට tongue එකේ inferior surface එකේ ආය අපිට දැනගන්න තියෙන දේවල් තමයි මෙන්න මේ ටික. මම කිව්වා frenulum එක ගැන. ඊට දෙපැත්තේ මම කිව්වා deep lingual veins යනවා. ඒ ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ tongue එකේ muscles ගැන කතා කරමු. tongue එකේ muscles අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් intrinsic muscles සහ extrinsic muscles විදිහට. intrinsic muscles කියලා කියන්නේ tongue එක ඇතුළෙන්ම පටන්ගෙන tongue එක ඇතුළෙන්ම කෙලවර වෙන muscles. ඒ නිසා මෙයාලා වෙන කොහෙවත් bone එකට attach වෙලා නැහැ. හැබැයි extrinsic muscles කියලා කියන්නේ එයාලට bony attachment එකක් තියෙනවා. tongue එකට පිටතින් bone එකකින් පටන්ගෙන එයාලා attach වෙනවා. intrinsic muscles හතරක් තියෙනවා. එකක් තමයි superior longitudinal, ඒ වගේම inferior longitudinal, transverse සහ vertical. ඔය විදිහට intrinsic muscles හතරක් තියෙනවා. මොනවාද හතර? superior longitudinal, inferior longitudinal, transverse සහ vertical. extrinsic muscles හතරක් තියෙනවා. ඒ තමයි palatoglossus muscle එක, styloglossus muscle එක, hyoglossus muscle එක, genioglossus muscle එක. අපි මේ එක එක muscle එක ගැන කතා කරමු. පළවෙනියට අපි extrinsic muscles වල genioglossus muscle එක ගැන කතා කරලෙමු. genioglossus කිව්වහම genial කියලා කියන්නේ එයා පටන් ගන්නෙ අපේ mandible එකේ. එයා rise වෙන්නේ අපේ mandible එකේ ඇතුල් පැත්තේ. දැන් මේ පින්තූරේ විදිහට එයාලා faint විදිහට ඇඳලා තියෙන ඇතුල් පැත්තේ තියනවා කියලා පෙන්වන්න. mandible එකේ ඇතුල් පැත්තේ genial tubercle එකකින්. එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා mental spine එක කියලා. ඒකෙන් තමයි genioglossus muscle එක පටන් ගන්නෙ. එතකොට මේ තියෙන්නේ mylohyoid muscle එක. mylohyoid muscle එක උඩ තමයි මෙන්න මේ විදිහට genioglossus muscle එක තියෙන්නේ. එතකොට මේ විදිහට genial tubercle එකෙන් පටන්ගෙන එයාලා පිටිපස්සට යනවා. muscle fibers පිටිපස්සට යනවා. එයාගේ මේ යටම fibers ටික මොකද වෙන්නේ? hyoid bone එකට attach වෙනවා. අනිත් කට්ටිය ඔක්කොම උඩට ගිහිල්ලා attach වෙනවා mucous membrane of the tongue. tongue එකේ mucous membrane එකට attach වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම genioglossus muscle එකේ function එකත් මේ ගමම කියාගෙන ගියොත් එහෙම genioglossus muscle එක මගින් කරන්නේ අපේ tongue එක protrude කරන්න දායක වෙනවා. ඒත් එක්කම අපේ tongue එකේ center එක depress කරන්න දායක වෙනවා. ඊළඟට අපි කතා කරමු hyoglossus muscle එක ගැන. මේ තියෙන්නේ hyoglossus muscle එක. මෙන්න මේ දෙපැත්තේ මේ තියෙන්නේ අපේ genioglossus muscle එක, මේ තියෙන්නේ hyoglossus muscle එක. hyoglossus muscle එක ගත්තොත් එහෙම මේ තියෙන්නේ තව පින්තූරයක්. මේ විදිහට hyoglossus muscle එක තියෙනවා. ඒක පටන් ගන්නෙ අපේ මේ තියෙන hyoid bone එකනේ. hyoid bone එකේ මේ තියෙන greater horn of the hyoid bone. greater horn of the hyoid bone එකෙන් පටන්ගෙන එයා attach වෙනවා අපේ tongue එකේ දෙපැත්තට. side එකට තමයි ගිහිල්ලා attach වෙන්නේ. හරිද? එතකොට අපි ගත්තහම මෙන්න මේ hyoglossus muscle එක ආශ්‍රිතව ළඟින් යනවා ඉතාමත්ම වැදගත් structures කීපයක්. ඒ නිසා hyoglossus muscle එකේ relations දැනගෙන ඉන්න එක ටිකක් වැදගත් වෙනවා. hyoglossus muscle එකේ අපි ගත්තහම සාමාන්‍යයෙන් උඩින් මේ තියෙන hyoglossus muscle එකනේ. hyoglossus muscle එකේ උඩින් superficially සහ laterally යනවා lingual nerve එක. lingual nerve එක යනවා. ඊට අමතරව යාගේ යටින් lingual nerve එකට යටින් යනවා submandibular duct එක. ඊට අමතරව hyoglossus nerve එක යනවා. උඩ ඉඳන් පල්ලෙහාට ගත්තොත් lingual nerve එක, මේ හරියෙන් වගේ යනවා submandibular duct එක. ඊට පස්සේ යනවා hypoglossal nerve එක. hypoglossal nerve එක. එතකොට මම මේ කතා කරන්නේ hyoglossus muscle එක ආශ්‍රිතව තියෙන relations. ඒ යටතේ එයාගේ superficially එයාගේ මතු පිටින් යන ඒවා ගත්තොත් එහෙම lingual nerve එක තියෙනවා, submandibular duct එක යනවා, hypoglossal nerve එක යනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම මොනවද structures? ඊටාම වැදගත් structures කීපයක් hyoglossus muscle එකට යටින් යනවා. deeply යනවා. මෙන්න මේ deeply යන එක structure එකක් අපිට හොඳට බලා ගන්න පුළුවන්. ඒ තමයි අපේ lingual artery එක. lingual artery එක යනවා. ඊට උඩින් ගත්තොත් එහෙම මේ හරියෙන් වගේ stylohyoid ligament එක යනවා.
ඊට උඩින් ග්ලොසෝෆැරින්ජල් නර්ව් එක යනවා. ඒක නම් මේ පින්තූරේ පෙන්නලා නැහැ යාලා. ප්‍රධාන වශයෙන් අපිට බලා ගන්න පුළුවන් මේ පින්තූරය ආශ්‍රිතව හයෝග්ලොසස් මසල් එකට ඩීප්ලි ලින්ගුවල් ආටරි එක ගමන් කරනවා. ඊළඟට අපි කතා කරමු අපේ තුන්වෙනි මසල් එක. දැන් අපි ජීනියෝග්ලොසස් ගැන කතා කරා, හයෝග්ලොසස් ගැන කතා කරා. තුන්වෙනි මසල් එක තමයි ස්ටයිලෝග්ලොසස් මසල් එක. මෙන්න මේ තියෙන්නේ අපේ ස්ටයිලෝග්ලොසස් මසල් එක. මේ තියෙන්නේ ස්ටයිලෝග්ලොසස් මසල් එක. නමින්ම තේරෙනවා කොහෙන්ද රයිස් වෙන්නේ කියලා. අපේ ස්ටයිලොයිඩ් ප්‍රොසෙස් එකෙන් පටන්ගෙන එයා මොකද වෙන්නේ? ඊට අමතරව මෙතන තියෙනවා ස්ටයිලෝහයොයිඩ් ලිගමන්ට් එකක්. ඒකේ අපර් පාර්ට් එකකිනුත් පොඩි ෆයිබර්ස් ටිකක් එනවා. ප්‍රධාන වශයෙන් ස්ටයිලොයිඩ් ප්‍රොසෙස් එකෙන් පටන්ගෙන එයා ඉන්සර්ට් වෙනවා ටං එකට. හරිද? ටං එකත් එක්ක ඉන්සර්ට් වෙන්නේ මෙන්න මේ විදිහට පේනවා ඇති යට තියෙනවානේ හයෝග්ලොසස් මසල් එක. හයෝග්ලොසස් මසල් එකේ ෆයිබර්ස් එක ඉන්ටර්ඩිජිටේට් වෙලා තමයි ටං එකේ දෙපැත්තට එයා ගිහිලා ඇටච් වෙන්නේ. මෙන්න මේ පින්තූරේ වඩා හොඳින් පැහැදිලි වෙනවා හයෝග්ලොසස් මසල් එකත් එක්ක ඉන්ටර්ඩිජිටේට් වෙලා එයා කොහොමද ටං එකට ඉන්සර්ට් වෙන්නේ කියලා. කලින් මට මේ කියන්න බැරි වුණා ස්ටයිලෝග්ලොසස් මසල් එකේ ෆන්ක්ෂන් එක කතා කරලාම අපි ඒක ගැන කතා කරමු. ස්ටයිලෝග්ලොසස් මසල් එකේ මොකද්ද ප්‍රධාන ෆන්ක්ෂන් එක? දැන් මෙයා මෙහෙන් කන්ට්‍රැක්ට් වෙනකොට අපිට පුළුවන් ටං එක එලිවේට් කරන්න. ටං එක එලිවේට් කරන්න වගේම රිට්‍රැක්ට් කරන්නත් දායක වෙනවා මෙන්න මේ කියන ස්ටයිලෝග්ලොසස් මසල් එක. හරිද? ප්‍රොට්‍රූඩ් කරපු ටං එක රිට්‍රැක්ට් කරන්න දායක වෙනවා ස්ටයිලෝග්ලොසස් මසල් එක. ඒත් එක්කම මට හයෝග්ලොසස් මසල් එකේ ෆන්ක්ෂන් එක කලින් කියන්න අමතක වුණා. හයෝග්ලොසස් මසල් එක මගින් කරන්නේ අපේ ටං එක ඩිප්‍රෙස් කරන එක. ටං එක ඩිප්‍රෙස් කරන්න දායක වෙනවා හයෝග්ලොසස් මසල් එක. ඊළඟට අපි කතා කරමු එක්ස්ට්‍රින්සික් මසල්ස් වල හතරවෙනි මසල් එක. ඒ තමයි අපේ පැලටෝග්ලොසස් මසල් එක. පැලටෝග්ලොසස් මසල් එක ගැන නම් අපි කලිනුත් කතා කරා. පොඩ්ඩක් මතක් කරොත් එහෙම පැලටෝග්ලොසස් මසල් එක මෙන්න මේ තියෙන අපේ පැලටෝග්ලොසස් මසල් එක. ඒකෙන් තමයි පැලටෝග්ලොසල් ආර්ච් එක හදන්නේ. එයාගේ උඩින් තියෙන මියුකස් මෙම්බ්‍රේන් එකේ නේද? එතකොට අපි ගත්තොත් එහෙම මතක ඇති අපි කලිනුත් කතා කරා පැලටෝග්ලොසස් මසල් එක පටන් ගන්නේ පැලටයින් අපොනියුරෝසිස් එක. දැන් මෙයාලා මෙතන පෙන්නලා තියෙනවා පැලටයින් අපොනියුරෝසිස් එක පේනවද? පැලටයින් අපොනියුරෝසිස් of the soft palate. ඒකේ under surface එකෙන් තමයි පැලටෝග්ලොසස් මසල් එක පටන්ගෙන තියෙන්නේ. එයාගේ under surface එකෙන්. මේ පැලටයින් අපොනියුරෝසිස් එක එයාගේ under surface එකෙන් පැලටෝග්ලොසස් මසල් එක පටන් ගන්නවා. attach වෙන්නේ කොහෙටද කියලා බැලුවොත් පේනවද? ටං එකේ side එකට තමයි ඇවිල්ලා attach වෙලා තියෙන්නේ. හරිද? එයා මොකද කරන්නේ? මෙන්න මෙතන හදනවා ආර්ච් එකක්. ඒකට අපි කියනවා පැලටෝග්ලොසල් ආර්ච් එක කියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ටං එකේ බ්ලඩ් සප්ලයි එක ගැන. අපි කතා කරමු ටං එකේ බ්ලඩ් සප්ලයි එක ගැන. මෙන්න මේ පින්තූරය අරගෙන ටං එකේ බ්ලඩ් සප්ලයි එක දෙන්නේ ප්‍රධාන වශයෙන් ලින්ගුවල් ආටරි එකෙන්. දිවට අපි කියන්නේ ලින්ගුවල් කියලා. සෝ ලින්ගුවල් ආටරි එකෙන් තමයි ප්‍රධාන වශයෙන් සප්ලයි කරන්නේ. ඒතර පේනවද? මේ යන්නේ අපේ ලින්ගුවල් ආටරි එක. එයා එන්නේ කොහෙන්ද කියලා බැලුවොත් එක්ස්ටර්නල් කැරොටිඩ් ආටරි එකෙන් තමයි එයා එළියට එන්නේ. ඒතර ලින්ගුවල් ආටරි එක මෙන්න මේ විදිහට ඇවිල්ලා හයෝග්ලොසස් මසල් එකට ඩීප්ලි තමයි ඇතුල් වෙලා මෙන්න මේ විදිහට ගමන් කරන්නේ. හරිද? එතකොට ඊට අමතරව මේ ලින්ගුවල් ආටරි එකෙන් දෙනවා තව චූටි බ්‍රාන්ච් එකක් හයෝග්ලොසස් එකට යටදී ඩෝසල් ලින්ගුවල් බ්‍රාන්ච් එක කියලා. ඩෝසල් ලින්ගුවල් බ්‍රාන්ච් එකෙන් තමයි ටං එකේ ඩෝසල් පැත්තට ඒ කියන්නේ ටං එකේ පොස්ටීරියර් පාර්ට් එක ඩෝසල් පැත්තේ පොස්ටීරියර් පාර්ට් එකට සප්ලයි කරන්නේ. ඒත් එක්කම රූට් ඔෆ් ද ටං එකට සප්ලයි කරන්නේ ටොන්සිලා බ්‍රාන්චස්. ටොන්සිලා බ්‍රාන්චස් දෙකක් එනවා. එකක් ෆේෂල් ආටරි එකෙන් එනවා ටොන්සිලා බ්‍රාන්ච් එකක්. ඊට අමතරව තව අපේ ascending pharyngeal artery එකෙනුත් දෙනවා බ්‍රාන්ච් එකක් ටොන්සිලා බ්‍රාන්ච් එක කියලා. ඒතර මේ දෙන්න මගින් සප්ලයි කරනවා root of the tongue එකට. එතකොට සාමාන්‍යයෙන් අපේ tongue එක ගත්තොත් එහෙම අපේ tongue එකේ මැද මම කිව්වා තියෙනවා fibrous septum එකක්. මේ fibrous septum එක නිසා මේ arteries වලට right පැත්තේ half එකේ තියෙන අයට left පැත්තේ half එකේ තියෙන arteries එක anastomose වෙන්න විදිහක් නැහැ. තේරුණාද? ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන point එකක් තමයි no anastomosis happening in the septum. හරිද? ඒ නිසා අපිට ඕනනම් දිවේ එක භාගයක් කපලා අයින් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට surgical division එකකින් මොකෙන්ද septum එකෙන් කපලා. ඊළඟට අපි ගත්තොත් එහෙම venous supply එක. veins ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් vein එක වෙන්නේ lingual vein එක. මෙතන පේනවා ඇති lingual vein එක තියෙනවා. මෙන්න මේ lingual vein එකේ deep lingual vein එකේ ඉඳලා තමයි tip එකේ ඉඳන් එන ඒවා ටික එන්නේ. එයාලා ඔක්කොම drain වෙනවා මෙන්න මේ කියන internal carotid internal
ඉන්ටර්නල් ජුගුලා වේන් එකට ඩ්‍රේන් වෙනවා. හරිද? එතකොට මේ තියෙන්නේ ඩීප් ලින්ගුවල් වේන් එක. ඊට අමතරව ලින්ගුවල් වේන් එකක් තියෙනවා. එයාලත් ওই විදිහට ඩ්‍රේන් වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම ටං එකේ මූව්මන්ට්ස් ගැන කතා කරොත් පොඩ්ඩක් කතා කරලෙමු ටං එකේ මූව්මන්ට්ස් උත් ටං එකේ මූව්මන්ට්ස් යටතේ මම එක එක්කෙනාගේව වෙන වෙනම කිව්වා. ඒ කියන්නේ ජීනියෝග්ලොසස්, හයෝග්ලොසස් මගින් කරන ඒවා. ඊට අමතරව අපිට කතා කරන්න බැරි වුණා ඉන්ට්‍රින්සික් මසල්ස් වල ෆන්ක්ෂන්ස් මොනවද කියලා. ඉන්ට්‍රින්සික් මසල්ස් වල ගත්තහම ඉන්ට්‍රින්සික් මසල්ස් මගින් ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ අපේ ටං එකේ ෂේප් එක වෙනස් කරන එක. හරිද? සාමාන්‍යයෙන් ඉන්ට්‍රින්සික් මසල්ස් මේ පැත්තේ ඉන්ට්‍රින්සික් මසල්ස් තියෙනවා, දකුණු පැත්තේ ඉන්ට්‍රින්සික් මසල්ස් තියෙනවා, වම් පැත්තේ ඉන්ට්‍රින්සික් මසල්ස් තියෙනවා. ඒතර මෙයාලා මොකද වෙන්නේ? එකට එකතු වෙලා මොකද කරන්නේ? ෂේප් එක ඕල්ටර් කරනවා. අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට අපිට ඕනේ නම් ටං එකේ දිග වැඩි කරන්න. lengthening of the tongue. ටං එකේ length එක වැඩි කරන්න අපිට තියෙන්නේ transverse intrinsic muscles. ඊළඟට අපිට ඕන නම් ටං එක short කරන්න. ඒකට දායක වෙන්නේ superior longitudinal උයි inferior longitudinal උයි. අපිට ඕන නම් ටං එක curl කරන්න. ඒකට දායක වෙන්නේ superior longitudinal muscles. අපිට ඕන නම් ටං එක uncurl කරන්න. ආපහු තිබ්බ විදිහට uncurl කරන්න. ඒකට දායක වෙන්නේ inferior longitudinal muscles. ටං එක flat කරන්න ඕන නම් අපිට දායක වෙන්නේ vertical muscles. ටං එක අපිට ඕන නම් round කරන්න transverse muscles අපිට දායක කරගන්න පුළුවන්. එතකොට මම ආයෙත් කියන්නම් intrinsic muscles වලින් ප්‍රධාන වශයෙන් කරන්නේ අපේ tongue එකේ shape එක වෙනස් කරන එක. tongue එක lengthen කරන්න දායක වෙනවා transverse fibers. ඒ වගේම shorten කරන්න tongue එක shortening කරන්න දායක වෙනවා superior longitudinal and inferior longitudinal. tongue එක curl කරන්න දායක වෙනවා superior longitudinal. tongue එක uncurl කරන්න දායක වෙනවා inferior longitudinal. and flat කරන්න දායක වෙනවා vertical. ওই විදිහට තමයි main movements ටික තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු lymph drainage එක ගැන. lymph drainage එක ගැන ඉතාම clear විස්තරයක් අපේ කුප්පි note එකේ තියෙනවා. lymph drainage එක ගත්තහම සාමාන්‍යයෙන් flow of the mouth එක. ඒ කියන්නේ අපි ගත්තොත් flow of the mouth එකට තමයි ultimately ඒ කියන්නේ drain යන්නේ. එතකොට අපි ගත්තොත් ඉස්සෙල්ලාම අපේ tongue එකේ tip එකේ දැන් මෙතන fibrous septum එකක් තිබ්බට අවුලක් නැහැ. tongue එකේ lymph drainage වලට පුළුවන් bilaterally ගමන් කරන්න. එතකොට මේකයි මෙන්න මේ විදිහට ඊතල දාලා තියෙන්නේ bilaterally ගමන් කරනවා කියලා කියන්නේ. tip එකේ bilaterally එයාලා ඇතුල් වෙනවා submental lymph nodes වලට. මතක ඇති අපි කතා කරා ඉස්සරහටත් කතා කරයි head and neck වල lymph drainage. ඒ යටතේ tip එකේ තියෙන ඒවා ටික කියන්නේ submental lymph nodes වලට. එයාලා drain වෙනවා deep cervical nodes වලට. නැත්තම් කෙලින්ම deep cervical nodes වලට යන්නත් පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම anterior surface එකේ tip එක ඇරෙන්න ඉතිරි ප්‍රදේශ වලින් ඒ කියන්නේ මෙන්න මේ margins වලින් rest of the marginal spaces වලින් anterior side එකේ එයාලා bilaterally යන්නේ නැහැ. එයා යන්නේ එයාගේ පැත්තටමයි. ipsilaterally ගමන් කරන්නේ. එයාලා යනවා submandibular lymph nodes වලට. submandibular lymph nodes වලින් එයාලා drain වෙනවා deep cervical lymph nodes වලට. ඊළඟට midline එකේ තියෙන ඒවා අපි ගත්තොත් එහෙම එයාලා bilaterally යනවා deep cervical lymph nodes වලට. ඊළඟට අපි ගත්තොත් මේ deep cervical lymph nodes වලට යන්නේ through the genioglossus muscle. ඊළඟට posterior one third එකේ තියෙනවා bilaterally deep cervical nodes වලට යනවා. ඔය කොහෙන් ඒ කියන්නේ මොන තැනට ගියත් එයාලා සාමාන්‍යයෙන් deep cervical nodes ටික deep cervical nodes කියලා එයාලා යන්නේ jugulo digastric nodes වලටයි jugulo omohyoid nodes වලටයි. ඒ කියන්නේ මේ deep cervical nodes වලත් ඒ දෙකට තමයි ප්‍රධාන වශයෙන් යන්නේ. එයාලා ඔක්කොමලා අන්තිමේට drain වෙන්නේ jugulo omohyoid nodes වලට. ඒ හරහා තමයි එයාලා open වෙන්නේ thoracic duct එකට හරි right lymphatic duct එකට හරි. මම ආයෙත් ඒක කියන්නම්. මේ අපි කතා කරන්නේ tongue එකේ lymph drainage ගැන. tongue එකේ lymph drainage වල තියෙන විශේෂත්වය තමයි arteries වගේ එයාලට ඒ කියන්නේ එයාලට ඕනේ නම් පුළුවන් අර middle septum එකෙන් එහා පැත්තට පනින්න. එතකොට ඒකයි මෙතන අපි කියන්නේ bilaterally. එතකොට tip එකේ bilaterally එයාලා යනවා submental nodes වලට. එයාලා drain වෙනවා deep cervical වලට. anterior එකේ marginal පැත්තේ, කියන්නේ මෙන්න මේ දෙපැත්තේ marginal පැත්තේ තියෙන ඒවා යන්නේ ipsilaterally. ඒ කියන්නේ තමන්ගෙම පැත්තකට තමයි drain වෙන්නේ. bilaterally යන්නේ නැහැ එයාලා. ඒකයි මේ ඊතලේ එක පැත්තකින් විතරක් දාලා තියෙන්නේ submandibular nodes වලට. එයාලා drain වෙනවා deep cervical වලට. midline එකේ තියෙන ඒවා bilaterally deep cervical nodes වලට යනවා. posterior one third එකේ තියෙන lymph ටික bilaterally drain වෙනවා deep cervical nodes වලට.
එතකොට ওই deep cervical nodes කියලා යාලා යන්නේ ප්‍රධාන වශයෙන් lymph nodes දෙකට. ඒ තමයි jugulo digastric සහ jugulo omohyoid කියන දෙකට. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාලා drain වෙනවා. අන්තිමේට එයාලා ඔක්කොම එන්ට වෙනවා කියලා විශ්වාස කරනවා jugulo omohyoid වලට. jugulo omohyoid හරහාලු එයාලා ඇතුල් වෙන්නේ. වම් පැත්තේ තියෙනවා නම් එයාලා ඇතුල් වෙනවා left thoracic duct එකට, right පැත්තේ තියෙනවා drain වෙනවා right lymphatic duct එකට. ඔය විදිහට තමයි lymph drainage එක තියෙන්නේ. ඊළඟට අපි කතා කරොත් nerve supply එක ගැන. අපි nerve supply එක ගැන බැලුවොත් එහෙම අපි ගමු මේ තියෙන්නේ nerve supply එක. nerve supply එක ගැන කතා කරොත් එහෙම අපේ tongue එකේ සියලුම intrinsic සහ extrinsic muscles වලට palatoglossus muscle එක ඇරෙන්න මතක ඇති මම කලින් කිව්වා palatoglossus muscle එකට supply කරන්නේ pharyngeal plexus එකෙන්. එතකොට ඔය palatoglossus muscle එක ඇරෙන්න අනිත් සියලුම intrinsic extrinsic muscles වලට supply කරන්නේ hypoglossal nerve එක හරහා. හරිද? hypoglossal nerve එක කියලා කියන්නේ කීවෙනි nerve එකද? 12 වෙනි cranial nerve එක හරහා තමයි එයාලට supply කරන්නේ. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම sensory supply එක අපේ tongue එකේ anterior 2/3 anterior 2/3 එකට දැන් මෙන්න මේ පින්තූරෙන් ඕක වඩා පැහැදිලි වෙනවා. අපි ගත්තොත් tongue එකේ anterior 2/3 වල general sensations තියෙනවා. general sensations ගෙනියන්නේ lingual nerve එක හරහා. හරිද? general sensations ගෙනියන්නේ tongue එකේ anterior 2/3 එකේ general sensations තියෙනවා, special sensations තියෙනවා. special sensations කියලා කියන්නේ taste වගේ දේවල්. හරිද? එතකොට general sensations කියන්නේ lingual nerve එක හරහා. lingual nerve එක කියලා කියන්නේ mandibular nerve එකේ branch එක. ඊළඟට special sensations කියන්නේ taste. taste එක ගෙනියන්නේ cauda tympani nerve එක හරහා. cauda tympani nerve එක කියලා කියන්නේ මතක ඇති facial nerve එකේ branch එකක්. ඒ තමයි අපේ tongue එකේ anterior 2/3 වල sensory supply එක. posterior 1/3 ගත්තොත් posterior 1/3 එකේ generalුයි specialුයි දෙකම ගෙනියන්නේ glossopharyngeal nerve එක. ඒ කියන්නේ 9 වෙනි cranial nerve එක හරහා. ඉතින් ওই ටික තමයි අපිට මතක තියාගන්න තියෙන්නේ tongue එක සම්බන්ධයෙන්.